මොනවද මේ තාත්වික සංඛ්‍යා? මේ මැත්ස් ඇකඩමි. එකොළහ ශ්‍රේණියේ පළවෙනි පාඩම තමයි තාත්වික සංඛ්‍යා කියන්නේ. තාත්වික සංඛ්‍යා යටතේ බලද්දි සංඛ්‍යා වර්ගීකරණය පිළිබඳ තමයි අපිට කතා කරන්න තියෙන්නේ මුලින්ම. ඒකේ සංඛ්‍යා කුලක අපි පහක් ගැන ඉගෙන ගන්නවා. එකක් තමයි නිකිල කුලකය, ඊළඟ එක ප්‍රකෘති සංඛ්‍යා කුලකය, අනිත් එක පරිමේය සංඛ්‍යා කුලකය, අනිත් එක අපරිමේය සංඛ්‍යා කුලකය, අනිත් එක තමයි තාත්වික සංඛ්‍යා කුලකය කියන්නේ. ඉතින් අපි ඔය එක එක ගැන කතා කරමු. මුලින්ම නිකිල කුලකය ගැන කතා කරමු. නිකිල කුලකය කිව්වහම ඒකේ ඉස්සෙල්ලම බලන්න නිකිල කුලකය කියන එක්කෙනාගේ සංකේතය එන්නේ මේ දීලා තියෙන විදියට. ඉතින් මේ නිකිල කුලකය කියන එක ගණින සංඛ්‍යා කියලත් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වනවා. හැබැයි බහුලවම අපි ඕක හඳුන්වන්නේ ධන නිකිල කුලකය කියලා තමා. එතකොට ධන නිකිල කුලකය කියලා ගත්තොත් අපිට ඒ කුලකය මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. 1 2 3 විදියට මෙහෙම ලියා ගන්න පුළුවන්. එතකොට එයාගේ ධන නිකිල කුලකය සඳහා සංකේතය තමයි මෙන්න එහෙම Z අකුරක් ලියලා මෙහෙම තවිරකුත් ගහලා ඒකේ උඩින් ධන ලකුණක් දානවා. අපි කුලක ගැනනේ කතා කරේ. අපි ධන නිකිල කිව්වහම මෙහෙම කුලකයක් නැතුව ධන නිකිල කිව්වහම 1 2 3 විදියට ඒ අපි සාමාන්‍යයෙන් කියන ධන සංඛ්‍යා ටික කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ තව ලියන්න පුළුවන් ඍණ නිකිල කුලකය කියලා. එතකොට ඍණ නිකිල කුලකය මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට ඒකේ සංකේතය තමයි Z අකුර ලියලා අර ඉරි කැලලක් වැඩිපුර ගහලා ඊට පස්සේ ඍණ ලකුණ උඩින් දාන එක තමයි ඍණ නිකිල කුලකයේ අපි දාන සංකේතය. එතකොට ඍණ නිකිල කුලකය නැතුව ඍණ නිකිල සංඛ්‍යා කිව්වොත් ඍණ 1 ඍණ 2 ඍණ 3 අපිට වෙනම ඍණ සංඛ්‍යා ටික වෙනම කියන්න පුළුවන්. එතකොට පොදුවේ නිකිල කුලකය කියලා කියන්නේ අපි ওই ධන ඍණ ඔක්කොම තියෙනවා ඒත් එක්කම බිඳුව කියන එක්කෙනත් ওই නිකිල කියන කුලකයට අයත් වෙනවා. එතකොට නිකිල වල සංකේතය තමයි Z ලියලා අර ඉරි කැලලක් ගන්න එක. එතකොට අපිට මේකේ ඍණ අගයන් වල ඉඳලා අපි මෙතන ගමුකෝ ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 කියලා ඔහොම දිගටම ලියන්න පුළුවන්. එතකොට මේක තමයි නිකිල කුලකය කියන්නේ. එතකොට නිකිල සංඛ්‍යා කියන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඒ වගේ ඍණ ගණන් ඔක්කොමයි බිඳුවයි 1 2 3 ඒ වගේ අපි ගණන් කරන සංඛ්‍යා ඔක්කොම තමයි නිකිල සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට අපිට මේ නිකිල කුලකය අපිට දෙවිදියකට ලියලා දක්වන්න පුළුවන්. එතකොට එක විදියක් තමයි මේක, අනිත් විදිය තමයි මේක. එතකොට එක්කෝ අපිට වෙනම ලියන්න පුළුවන් ඍණ 3 ඍණ 2 ඍණ 1 ඒ වගේ සම්පූර්ණ වෙනම ලියන්න පුළුවන්. නැත්නම් අපිට බිඳුව ධන 1 හෝ ඍණ 1 ධන 2 හෝ ඍණ 2 ඒ වගේ මෙන්න මේ වගේ ලියන්නත් පුළුවන් නිකිල කුලකය කියන එක. අපිට කතා කරන්න තියෙන ඊළඟ කොටස තමයි ප්‍රකෘති සංඛ්‍යා කුලකය කියන කොටස. එතකොට මේ ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ අපි සාමාන්‍යයෙන් 1 2 3 කියලා ගණන් කරන සංඛ්‍යා වලටම තමයි. ඒකේ එතකොට මේක අපිට ධන නිකිල කුලකයට අදාළව තියෙන ඒ ටික ගන්නත් පුළුවන්. එතකොට මේ ප්‍රකෘති සංඛ්‍යා කියන එකනට මෙන්න මේ n ලියලා මෙන්න මේ ඉරි කැලල ගැව්වා මේක තමයි එයාගේ සංකේතය ප්‍රකෘති සංඛ්‍යා කුලකයේ සංකේතය. එතකොට ප්‍රකෘති සංඛ්‍යා කුලකය අපිට මෙන්න මේ විදිහට ලියලා දක්වන්න පුළුවන්. ප්‍රකෘති සංඛ්‍යා කියන එකට ඔය බිඳුව කියන එක අපි අදාළ කරගන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ 1 2 3 4 ඒ වගේ අපි ගණන් කරන ධන සංඛ්‍යා ටික අපි ප්‍රකෘති සංඛ්‍යා විදියට අර්ථ දක්වනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පරිමේය සංඛ්‍යා කුලකය ගැන. පරිමේය සංඛ්‍යා කුලකයේ සංකේතය තමයි මෙහෙම Q එකක් ලියලා මෙන්න එහෙම ඉරක් අඳින එක. ඉතින් ඉස්සෙල්ලම මම මේකේ මේ අර්ථ දැක්වීම ලියලා පෙන්නන්නම්. එතකොට මෙන්න මේ දෙක තමයි ඕකේ අර්ථ දැක්වීම විදියට දීලා තියෙන්නේ. එතකොට ඔය පළවෙනි එක අර්ථ දැක්වීම ගත්තොත් ඕකේ බලන්න ඔය A සහ B කියන එක්කෙනා බෙදීමක් විදියට තමයි තියෙන්නේ. එතකොට A සහ B කියන දෙන්නම අනිවාර්යෙන් නිකිල කුලකයට අයත් වෙන්න ඕනේ. හැබැයි ඔය B කියන එක්කෙනා බිඳුවට සමාන වෙන්න බෑ කියලා තමයි ඔය පළවෙනි අර්ථ දැක්වීමෙන් තියෙන්නේ.
ඕක තමා පරිමේය සංඛ්‍යා කුලකය කියන එක අර්ථ දැක්වීම. ඊට පස්සේ ඊළඟ අර්ථ දැක්වීම බලමුකෝ. එතකොට A සහ B කියන එක්කෙනා බෙදීමක් විදිහට තියෙනවා. A කියන එක්කෙනා නිකිල කුලකයේ ඕනෙම අගයක් ගන්න පුළුවන්. B කියන එක්කෙනාට ගන්න පුළුවන් ධන නිකිල අගයන් විතරයි. එතකොට ඔන්න ඔය අර්ථ දැක්වීම දෙකම එක හා සමානයි. තව බලමුකෝ අපි මේක තේරුම් ගන්න බලමුකෝ. එතකොට අපි ඉස්සෙල්ලම ගමු මොකක් හරි නිකිලයක් ගමුකෝ. අපි නිකිල 2 කියලා ගමුකෝ. 2 කියන එක කෙනා අපිට භාග සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. එතකොට 2 බෙදීම 1 විදිහට ලියන්න පුළුවන්. ඔය 2 බෙදීම 1 කියන එක කෙනා අර අර්ථ දැක්වීම අනුව A සහ B ට අනුරූප කරගමුකෝ. එතකොට 2 කියන එක කෙනා A ගේ තැනට ඇවිල්ලා තියෙනවා. 1 කියන එක කෙනා B ගේ තැනට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි අර්ථ දැක්වීම හරිද කියලා බලමු. එතකොට 2 කියන්නේ නිකල සංඛ්‍යාවක්. හරිනේ. එතකොට ඒ අර්ථ දැක්වීම අනුව හරි 1 කියන්නේ නිකල සංඛ්‍යාවක්. හැබැයි බිඳුවට සමාන නැහැ. හරි. ඒ කියන්නේ 2 බෙදීම 1 නැත්නම් 2 කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. හරි. අපි තව උදාහරණයක් ගමුකෝ. උදාහරණ ගමු මූල 5 බෙදීම 2. ඕක AB ට අනුරූප කරගත්තොත් මූල 5 කියන්නේ A විදියට ගත්තොත් 2 කියන්නේ B විදියට ගත්තොත් අපි ඉස්සෙල්ලා බලමුකෝ. A විදියට අරගෙන තියෙන්නේ මූල 5. එතකොට මූල 5 කියන්නේ නිකිල සංඛ්‍යාවක්ද? නෑ නේද? එතකොට අන්න ඔතන එතකොට අපි B කියන සංඛ්‍යාවට යන්න ඕනෙත් නෑ. එතනින්ම ඕක පරිමේය සංඛ්‍යාවක් නෙවෙයි කියලා අපිට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මූල 5 කියන්නේ නිකිල සංඛ්‍යාවක් නෙවෙයි. ඒක නිසා ඔය අර්ථ දැක්වීමට ඕක වරදිනවා. ඒක නිසා මේ මූල 5 බෙදීම 2 කියන එක්කෙනා පරිමේය සංඛ්‍යාවක් නෙවෙයි. තවත් උදාහරණයක් ගමුකෝ. ඍණ 2 බෙදීම 3. එතකොට අපි මේක A හා B ට අනුරූප කරගත්තොත් ඍණ 2 කියන්නේ A, 3 කියන්නේ B. එතකොට ඍණ 2 කියන්නේ නිකිල කුලකයේ සංඛ්‍යාවක්. ඍණ 2 කියන්නේ නිකිල කුලකයේ සංඛ්‍යාවක්. එතකොට 3 කියන්නේ අනිවාර්යෙන් නිකිලයක්ම තමයි. එතකොට ඍණ 2 බෙදීම 3 කියන්නේ අර අර්ථ දැක්වීම අනුව ඕක හරියනව නේද? එතකොට A බෙදීම B කියන එක්කෙනා AB දෙකම නිකිල වෙන්න ඕනේ. එතකොට මෙතන ඍණ 2 කියන්නේ නිකිලයක්, 3 කියන්නේත් නිකිලයක්. ඒ කියන්නේ ඍණ 2 බෙදීම 3 කියන්නේ පරිමේය සංඛ්‍යාවක්ම තමයි. එතකොට මූල 2, මූල 3, මූල 5 බෙදීම 2 ඒ වගේ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා නෙවෙයි කියලා අපිට හඳුන්වන්න පුළුවන්. දැන් කතා කරන්න යන්නේ අපරිමේය සංඛ්‍යා කුලකය ගැන. අපරිමේය සංඛ්‍යා කිව්වහම අර පරිමේය සංඛ්‍යා නොවන සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා කියලා අපිට සරලවම සලකන්න පුළුවන්. එතකොට මෙයාගේ සංකේතය තමයි මේ Q අර පරිමේය සංඛ්‍යාවල ලියුවා වගේ Q ලියලා එයාගේ අනුපූරකය දාන එක. ඉතින් අපි මෙහෙම ගමුකෝ. අපි පොඩි කාලේ සංඛ්‍යා රේඛාව අඳින්න කියලා දීලා තියෙනවනේ. ඒක මත ඔය පරිමේය සංඛ්‍යා ඔක්කොම ලකුණු කරාන් පස්සේ ඒ ලකුණු කරපු නැති ප්‍රදේශවල තියෙන සංඛ්‍යා තියෙනවානේ. අන්නේ සංඛ්‍යා තමයි අපරිමේය සංඛ්‍යා විදියට සරලවම හඳුන්වන්නේ. එතකොට ඉස්සෙල්ලා කිව්වා වගේම පරිමේය සංඛ්‍යා නොවන ඔක්කොම සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා විදියට අපිට සලකන්න පුළුවන්. එතකොට අපිට වෘත්තයක පරිමිතියම හොයද්දී ඔය ෆයි කියන එක්කෙනා අපිට හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මේ ෆයි කියන්නේ ඇත්තටම අපරිමේය සංඛ්‍යාවක්. හැබැයි ඔය ගණිතයේ පහසුව සඳහා තමයි ඔය 22 බෙදීම 7 කියන සංඛ්‍යාව ඔයාලට ගන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ ෆයි කියන්නේ ඇත්තටම අපරිමේය සංඛ්‍යාවක්. හැබැයි අපිට අර ගණනය කිරීම ලේසි වෙන්න තමයි 22 බෙදීම 7 කියන අනුපාතය ගන්න කියලා අරගෙන තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලා කතා කරපු මූල 2, මූල 3, මූල 5 බෙදීම 2 ඒවා මම කිව්වනේ පරිමේය සංඛ්‍යා නෙවෙයි කියලා. අන්න ඒවා තමයි දැන් එතකොට මේකේ අපරිමේය සංඛ්‍යා වලට අන්න ඒවා හරියනවා. එතකොට මූල 2, මූල 5, මූල 3 බෙදීම 2 ඒ වගේ මූල සංඛ්‍යා ඔක්කොම අපරිමේය සංඛ්‍යා කුලකයට අයත් වෙනවා. ඊළඟට තියෙන කොටස තමයි තාත්වික සංඛ්‍යා කුලකය කියලා කියන්නේ. ඒකේ සංකේතය තමයි මෙහෙම R ලියලා ඒකේ මෙහෙම වැඩිපුර ඉරි කැලක් ගහන එක තමයි ඒකේ සංකේතය වෙන්නේ. ඉතින් මේ තාත්වික සංඛ්‍යා කුලකයට අර ඉස්සල්ලා අපි කතා කරපු ඔක්කොම අයත් වෙනවා. ඒ කියන්නේ නිකිල, ධන නිකිල, ඍණ නිකිල, පරිමේය සංඛ්‍යා, අපරිමේය සංඛ්‍යා මේ ඔක්කොම එකට ගත්තාම කියන නම තමයි තාත්වික සංඛ්‍යා කුලකය කියලා කියන්නේ. එතකොට මේ ඔක්කොම සංඛ්‍යා ටික තාත්වික සංඛ්‍යා කියලා අපිට හඳුන්වන්න පුළුවන්.
ඉතින් මං හිතනවා අද කියලා දුන්න කොටස් ටික ඔයාලට තේරෙන්නේ නැති. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් නැත්නම් තේරුන්නේ නැති දෙයක් තියෙනම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.